හරි අපි එහෙනම් 31 ඉඳන් බලමු. වෙනි ප්‍රශ්නේ ඉඳන් බලමු. අපිට 31 ඉඳන් 40 වෙනකන් තියෙන ABCD උත්තර 4ක් තියෙනවා. ABCD වලින් නිවැරදි පිළිතුරු තෝරන්න ඕනේ. හරි? right. 31 බලන්න. 31 මොකක්ද කියන්නේ? අපිට මේ විදිහට කෝෂ ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. කැල්සියම් වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණතාව මැග්නීසියම් වල සම්මත ඉලෙක්ට්‍රෝඩේ විභවයේ ඍණතාවයට වඩා වැඩිලු. හරි? කැල්සියම් වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණතාව මැග්නීසියම් වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණතාවයට වඩා වැඩිලු. මේ ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ මොකක්ද කියලා අහන්න. දැන් තේරුම් ගන්න අපි දන්නවා විද්‍යුත් රසායන කොටසේදී මෙහෙම දැක් කර ගන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ප්ලම්බම්, හයිඩ්‍රජන් ඔය විදිහට අපි විද්‍යුත් රසායන ශ්‍රේණිය ලියනවානේ. තේරුම් ගන්න මම මේක අර මේ සාමාන්‍ය පෙළ මට්ටමේ විද්‍යුත් රසායන ශ්‍රේණිය මම ලියුවේ. හරි? සාමාන්‍ය පෙළ ඕලෙවල් කාලේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. ඒ විද්‍යුත් රසායන ශ්‍රේණිය තමයි මෙතන ලියුවේ. මොකද මේක ප්‍රමාණවත් මේ දේ කතා කරන්නේ. දැන් තේරුම් ගන්න මැග්නීසියම් ලෝහයට වඩා කැල්සියම් ලෝහයේ විද්‍යුත් රසායන ශ්‍රේණිය වඩාත් ඉහළින් ඉන්නේ. හරි? විද්‍යුත් රසායන ශ්‍රේණියේ කැල්සියම් ලෝහය මැග්නීසියම් ලෝහයට වඩාත් ඉහළින් ඉන්නේ. තේරුම් ගන්න මේක. අනිත් කාරණා තමයි මේ හයිඩ්‍රජන්ට වඩා ඉහළ. හරි? හයිඩ්‍රජන්ට වඩා ඉහළ පවතින මේ ලෝහ ටික ගත්තාම මේගොල්ලොන්ගේ විභවය හරිද? සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ගත්තොත් ඒක ඍණාංගයක්. ඒ වගේ තමයි අපි දැන් හයිඩ්‍රජන්ගේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය 0යි කියලා ගන්නෙ. සම්මතයක් වශයෙන් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝඩ විභවය 0යි. ඒතකොට එයාට සාපේක්ෂව තමයි අනිත් අයගේ ඉලෙක්ට්‍රෝඩ විභවයන් ගන්නේ කියලා තියෙන්නේ. ඒතකොට මේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් ඉන්න මේ කට්ටිය ලෝහනේ. ඔක්කොමලා ලෝහ. ඒගොල්ලොන්ගේ ඉලෙක්ට්‍රෝඩ විභවය සාමාන්‍ය ඍණාංගයක්. හැබැයි හයිඩ්‍රජන්ට වඩා පල්ලෙහෙන් ඉන්නේ ලෝහ කිහිප දෙනෙකුත් ඉන්න ඔය කොපර් වගේ කට්ටිය. ඒ හැර අලෝහ තමයි වැඩිපුර ඉන්නේ. ඒතොර ඒ අලෝහ වල ඉලෙක්ට්‍රෝඩ විභවය සාපේක්ෂව ධන. ඒතොර තේරුම් ගන්න මේ සාපේක්ෂව ඍණ ඉලෙක්ට්‍රෝඩ විභවයක් තියෙන්නේ වඩාත්ම ඔක්සිහාරක කට්ටිය. වඩාත්ම ඔක්සිහාරක කට්ටියට තමයි මේ ඍණ ඉලෙක්ට්‍රෝඩ විභවය තියෙන්නේ. වඩාත්ම ඍණ ඉලෙක්ට්‍රෝඩ විභවයක් තියෙන්නේ වඩාත් ඔක්සිහාරක ගුණ දරන ප්‍රභේද වලට. ඒතොර මේ ලෝහ සාපේක්ෂව විද්‍යුත් රසායන ශ්‍රේණියේ ඔක්සිහාරක ප්‍රභේද. දැන් මේ ටිකෙනුත් මේවා අතරිනුත් වඩාත් ඉහළින් ඉන්න කෙනා ඉන්නේ. වඩාත් ඉහළින් ඉන්න ලෝහේ ඉන්නේ. හරි? වඩාත් ඉහළින් පවතින ලෝහේ තියෙන්නේ. ඒ ලෝහේ තමයි වඩාත්ම ඔක්සිහාරක වෙන්නේ. හරි? දැන් උදාහරණයක් ගත්තොත් ඇලුමිනියම් ඉන්නේ මෙතන. හැබැයි සෝඩියම් ඉන්නේ මෙතන. අපි දන්නවා ඇලුමිනියම්ට සාපේක්ෂව සෝඩියම් ප්‍රතික්‍රියාශීලී බව ගොඩක් ඉහළයි. ඒ ඉහළ මොකද අර ශක්තිතා ශ්‍රේණියේ වඩාත්ම ඉහළින් ඉන්නේ සෝඩියම්. ඒ වගේම තමයි ඇලුමිනියම්ට සාපේක්ෂව සෝඩියම්ගේ ඔක්සිහාරක ගුණ. ඒ කියන්නේ ඔක්සිකරණය වීමේ ගුණය වඩා ඉහළයි. ඒ නිසා සෝඩියම්ගේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි. දැන් කැල්සියම් සහ මැග්නීසියම් ගත්තාම මැග්නීසියම් ගිරිනතාවට වඩා කැල්සියම් ගිරිනතාව වැඩි. හරි. දැන් මැග්නීසියම්ට තියෙන්නේ යම්කිසි ඍණ විභවයක්ද ඒ ඍණ විභවයේ අගය කැල්සියම්ගේ වඩාත් ඉහළයි. කැල්සියම්ට තියෙන වඩාත් ඉහළ ඍණ විභවයක් මැග්නීසියම්ට සාපේක්ෂව. හරි? ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ මැග්නීසියම්ට සාපේක්ෂව කැල්සියම් වඩාත් ඔක්සිහාරකයි. කැල්සියම් සහ මැග්නීසියම් ගත්තාම හොඳටම ඔක්සිකරණය වෙන්න හැකියාව තියෙන කාටද? කැල්සියම් සහ මැග්නීසියම් ගත්තොත් වඩාත්ම හොඳින් ඔක්සිකරණය වීමේ හැකියාව තියෙන්නේ කැල්සියම්ට. ඒතර තේරුම් ගන්න කැල්සියම් තමයි මොකද්ද? අපි කැල්සියම් සහ මැග්නීසියම් අරගෙන මොකක් හරි විද්‍යුත් රසායන ශ්‍රේණියක් හැදුවා කියන්නේ නේ. විද්‍යුත් රසායනික කෝෂයක් හරි. විද්‍යුත් රසායනික කෝෂයක් හරි. විද්‍යුත් රසායන කෝෂයක් හැදුවා කියන්නේ. ඒ විද්‍යුත් රසායනික කෝෂේ ඇනෝඩේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කවුද? කැල්සියම්. කැල්සියම් තමයි ඇනෝඩේ විදිහට ක්‍රියා කරන්නේ. කැතෝඩේ විදිහට ක්‍රියා කරන්නේ
මැග්නීසියම්. මොකද ඇනෝඩයෙන් තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ නිසා වඩාත්ම ඔක්සිහාරක ලෝහය තමයි ඇනෝඩේ ඉන්න ඕනේ. ඉතින් කැල්සියම් සහ මැග්නීසියම් ගත්තොත් වඩාත්ම ඔක්සිහාරක කැල්සියම්නේ. ඒක කැල්සියම් තමයි ඇනෝඩේ ඉන්නේ. තේරුණාද? එහෙනම් කැල්සියම් සහ මැග්නීසියම් උපයෝගී කරගෙන අපිට පුළුවන් විදුර සංශ්‍රේණියක් ගොඩනගන්න. දැන් තේරුම් ගන්න උතන ඔය ඉස්සරහා උඩ මේ ඔය ප්‍රශ්නේ මුලම දැන් ප්‍රශ්නේ මුලම අපිට මේ සම්මත කෝෂ අංකනේ සෙල් නොටේෂන් එක දීලා තිනවා. ඔය සෙල් නොටේෂන් එක වැරදි. මොකද දන්නවද? සාමාන්‍ය වම් පැත්තෙන් අපි ලියන්නේ ඇනෝඩේ. ඇනෝඩේට අදාළ එක්කෙනව තමයි ලියන්නේ. ඒ කියන්නේ වඩාත්ම ඔක්සිහාරක එක්කෙනා. ඒ කියන්නේ කැල්සියම් තමයි වම් පැත්තේ ලියන්න ඕනේ. මැග්නීසියම් ලියන්න ඕනේ දකුණු පැත්තට වෙන්න. ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. හරි. නමුත් අපි ඇත්ත මොකක්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ගැටලුවක් නෙමෙයි. ඒතකොට මම කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න. කෝෂ ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේ වෙන්න ඕනේ. මම මේ ටික මකන්න. හරි. කෝෂ ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේ. කැල්සියම් සොලිඩ්. හරි. කැල්සියම් 2+ A+1 ගන් ඩෙසිමීටරයට මවුල. සේ ඇනෝඩේ ඉන්නේ මැග්නීසියම්. ඒතකොට මැග්නීසියම් 2+ A+ සහ මැග්නීසියම් සොලිඩ්. තේරුණාද? ඒතකොට මේකේ ඇනෝඩේ වෙන්නේ කවුද? කැල්සියම්. කැතෝඩේ වෙන්නේ මැග්නීසියම්. තේරුණාද? ඇනෝඩේ කැල්සියම්, කැතෝඩේ මැග්නීසියම්. ඒ වගේම තමයි ඇනෝඩ ප්‍රතික්‍රියාව මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් කැල්සියම් 2+ බවට පත් වෙනවා. සොලිඩ් A+. කැතෝඩේ ගත්තොත් මැග්නීසියම් 2+ ඉලෙක්ට්‍රෝන ලබාගෙන මැග්නීසියම් ලෝහය බවට පත් වෙනවා. මේක තමයි කැතෝඩ සහ ඇනෝඩ ප්‍රතික්‍රියා දෙක. ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? right. දැන් අපිට ප්‍රකාශන හතරක් දීලා තියෙනවා. බලමු ප්‍රකාශන හතරෙන් වඩාත්ම සත්‍ය වෙන්නේ මොකක්ද කියලා. සත්‍ය ප්‍රකාශය අහන්නේ. කැල්සියම් මැග්නීසියම්ට වඩා ප්‍රබල ඔක්සිහාරකයක්ලු. මම සිම්පල් B ව තමයි කෙලින්ම ගත්තේ. හරිද? සිම්පල් A බලමු මුලින්ම. හරි. සිම්පල් A. අපිට කියනවා ඉහත කෝෂයේ සම්මත විද්‍යුත්ගාමක බලය ඍණාගයක්ලු. වැරදි. කිසිම කෝෂයක සම්මත විද්‍යුත්ගාමක බලය ඍණ වෙන්නේ නැහැ. කිසිම කෝෂයක විද්‍යුත්ගාමක බලය ඍණ වෙන්නේ නැහැ. දැන් ඔය බැටරියක් ගන්න. බැටරියේ වෝල්ටේජ් එක දාලා තියෙනවා. ඒක ඍණාගයක් නෙමෙයි. සාමාන්‍ය බැටරියක් ගන්න. වෝල්ටේජ් එක ඍණාගයක් නෙමෙයි. ඒ නිසා සියලුම කෝෂවල විද්‍යුත්ගාමක බලය ධන. හරි. සියලුම කෝෂවල විද්‍යුත්ගාමක බලය ධන. ඒ නිසා ඉහත කෝෂයේ සම්මත විද්‍යුත්ගාමක බලය ඍණාගයක් ගන්න කියන එක වැරදි. ඒ වැරදි. B ගන්න. B වල අපිට කියන්නේ කැල්සියම් මැග්නීසියම් වලට වඩා ප්‍රබල ඔක්සිහාරකයක්. ඒක හරි. ඒ විදුර සංශ්‍රේණිය වඩාත් පිළිලින් ඉන්නේ කැල්සියම්නේ. ඒ වගේ තමයි මෙතන ඇනෝඩේ වෙන්නේ කැල්සියම්. ඒ නිසා මැග්නීසියම්ට සාපේක්ෂව කැල්සියම් වඩාත් ඔක්සිහාරකයි කියන එක හරි. ඒ නිසා B ප්‍රකාශය හරි. B ප්‍රකාශය හරි. කැල්සියම් මැග්නීසියම් වලට වඩා ප්‍රබල ඔක්සිහාරකයක් කියන එක හරි. B හරි. C ගන්න. ඉහත කෝෂ ක්‍රියාත්මක වීමේදී කැල්සියම් සිට මැග්නීසියම් වෙත ඉලෙක්ට්‍රෝන ගලාය. හරි. මම කෝෂය අඳින්න ඕනේ නෑනේ. කෝෂය අඳින්නම ඕනේ නෑ මේක. ඔගොල්ලෝ මේක තේරුම් ගන්න පුළුවන්. ඇනෝඩේ වෙන්නේ කැල්සියම්, කැතෝඩේ වෙන්නේ මැග්නීසියම්. ඇනෝඩෙන් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ මේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩෙන් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. එතකොට තේරුම් ගන්න සරල කෝෂයේ ඇනෝඩය ඍණාරෝපිතයි. සරල කෝෂයේ ඇනෝඩේ ඍණාරෝපිතයි. සරල කෝෂය හරි. විද්‍යුත් විච්ඡේද කෝෂයත් එක්ක පටල ගන්න එපා. සරල කෝෂයේ ඇනෝඩේ ඍණාරෝපිතයි. සරල කෝෂයේ ඇනෝඩේ ඍණාරෝපිතයි. හරි. සරල කෝෂයේ කැතෝඩේ ධනාරෝපිතයි. හැබැයි විද්‍යුත් විච්ඡේද කෝෂයේ අනිත් පැත්ත. විද්‍යුත් විච්ඡේද කෝෂය ගත්තොත් ඇනෝඩේ ධනාරෝපිතයි, කැතෝඩේ ඍණාරෝපිතයි. සරල කෝෂයක ඇනෝඩේ ඍණ, කැතෝඩේ ධන. හැබැයි විද්‍යුත් විච්ඡේද කෝෂයක ඇනෝඩේ ධන, කැතෝඩේ ඍණ. ඒ නිසා මේ ඇනෝඩේ ඉඳන් කැතෝඩේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන වේගය දුවන්නේ. හරි. මොකද හේතුව දැන් රසායනික කෝෂයක්. ඒ කියන්නේ අපි මොකක් හරි මේ වගේ සරල කෝෂයක් ගමු. නැත්තම් මේ වගේ රසායනික කෝෂ. රසායනික කෝෂයක මොකද්ද වෙන්නේ? අපි කිසියම් රසායනික ශක්තියක් වෙන්න ඉඩ හැරලා විද්‍යුතිය උපදව ගන්න එක නෙවෙන්නේ. දැන් උදාහරණයක් ගන්නකො. දැන් අපි
බැටරි එකකින් කරන්නේ ඒකනේ නේ බැටරි එකකින් කරන්නේ ඒකනේ අපි බැටරි එකකින් කරන්නේ විද්‍යුත් ශක්තිය උත්පාදනය කරගන්න එකනේ. ඒතකොට මොකක්ද වෙන්නේ? මේ බැටරිය ඇතුලේ තියෙන රසායනික සංයෝගවල යම්කිසි ප්‍රතික්‍රියාවක් නිසා තමයි අවසානයේදී විද්‍යුත් ශක්තිය නිපද වෙන්නේ. තේරුණාද? ඒතකොට විද්‍යුත් ශක්තිය කියලා විදුලිය කියලා ගමන් කරන්නේ කවුද? විදුලිය කියලා ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන. ඒතකොට මේකේ ඇනෝඩ් ඉඳන් කැතෝඩේ තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. අපි දන්නවා ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට. හරි? කරන්ට් එක පාස් වෙන්නේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට. ඉතින් ඇනෝඩ් ඉඳන් කැතෝඩයට ඉලෙක්ට්‍රෝන යනවා කියලා කියන්නේ ඍණාරෝපිත පැත්ත ඉඳන් ධනාරෝපිත පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට ධනාරෝපිත පැත්ත ඉඳන් ඍණාරෝපිත පැත්තට ධාරාව ගමන් කරනවා. තේරුණාද? ඒ නිසා ඉහත කෝෂයේ ක්‍රියාත්මක වීමේදී කැල්සියම් සිට මැග්නීසියම් වෙතට ඉලෙක්ට්‍රෝන ගලයි. ඔව්. කැල්සියම් ඇනෝඩේ මැග්නීසියම් කැතෝඩේ. එතකොට කැල්සියම් සිට මැග්නීසියම් වෙතට ඉලෙක්ට්‍රෝන ගලයි. හරි? කෝෂයේ ක්‍රියාත්මක වීමේදී කැල්සියම් සිට මැග්නීසියම් වෙතට ඉලෙක්ට්‍රෝන ගලයි කියන එක හරි. C හරි. C හරි. දැන් බලන්න D. මැග්නීසියම් කැල්සියම් වලට වඩා පහසුවෙන් ඔක්සිකරණය වේ. ඒක වැරදි. ඇයි? අපි දන්නවා කැල්සියම් මැග්නීසියම් වලට වඩා ප්‍රබල ඔක්සිහාරකයක්. ඉතින් පහසුවෙන් ඔක්සිකරණය වෙන්න පුළුවන් එහෙනම් කැල්සියම්ට. ඉතින් මැග්නීසියම් කැල්සියම් වලට වඩා පහසුවෙන් ඔක්සිකරණය වෙයි කියලා කිව්වොත් ඒක වැරදි. ඒ නිසා D ප්‍රකාශය වැරදි. එහෙනම් මේකේ හරි B සහ C. B සහ C හරි. B සහ C කියලා කියන්නේ උත්තරේ දෙක. උත්තරේ දෙක. එහෙනම් මේ ගැටලුවට අදාළ පිළිතුර දෙක හරි. මේ ගැටලුවට අදාළ පිළිතුර දෙක. B සහ C හරි. B සහ C විතරයි හරි හරි. එහෙනම් 31ට උත්තරේ දෙක. 31ට උත්තරේ දෙක. හරි. right ඊළඟට ඔය 32 ඉඳන් 34 වෙනකන් ඔය දීලා තියෙන ඕගනික් ප්‍රතික්‍රියාව ඇසුරෙන් තමයි ප්‍රශ්නේ ඇසෙන්නේ. අපි බලමු ප්‍රතික්‍රියාවත් එක්ක ඉස්සරහට කතා කරගෙන. හරි. නම් ප්‍රතික්‍රියාව මෙන්න මේකයි දීලා තියෙන්නේ. මම මේක මකනවා දෙන්න. අපිට බෙන්සීන් දීලා තියෙනවා. හරි බෙන්සීන් දීලා තියෙනවා. බෙන්සීන් දීලා තියෙනවා මෙහෙම. හරි. ඊළඟට පියවර 1 කියලා මේක නම් කරලා තියෙනවා. හරි. පියවර 1 හැදෙනවා මෙන්න මේ වගේ කීටෝනයක්. මේ වගේ කීටෝනයක් හැදෙනවා. ඊළඟට තියෙනවා පියවර 2 කියලා. ඒකෙන් හැදෙනවා මෙන්න මේ වගේ මධ්‍යසාරයක්. මේ වගේ මධ්‍යසාරයක් හැදෙනවා. ඊළඟ පියවර 3 කියලා තියෙනවා. ඒකෙදි මෙන්න මේ වගේ ඇල්කීනයක් හැදිලා තියෙනවා. මේ වගේ ඇල්කීනයක් හැදලා තියෙනවා. හරි. ඊළඟ පියවර 4 දී හැදිලා තියෙනවා මේ වගේ ඇල්කිල් හේලයිඩ්. ඊළඟ පියවර 5 දී හදලා දිනවා මේ වගේ ඇමීනයක්. මේ වගේ ඇමීනයක් හදලා දිනවා. තේරුණාද? ඔන්න ඔහොමයි ප්‍රතික්‍රියා දාමේ. දැන් අහනවා ප්‍රශ්න
දැන් ඔක තමයි ප්‍රතික්‍රියා දාමය අපිට දීලා තියෙන්නේ. ඕක ඇසුරෙන් දැන් ප්‍රශ්න අහනවා. මේ ප්‍රතික්‍රියා දාමය හා සම්බන්ධ ප්‍රතික්‍රියා වර්ගයක් වන්නේ. මේ ප්‍රතික්‍රියා දාමය හා සම්බන්ධ යාන්ත්‍රණ වර්ගයක් නෙමෙයි. මේ ප්‍රතික්‍රියා දාමය හා සම්බන්ධ ප්‍රතික්‍රියා වර්ගයක්. මේ ප්‍රතික්‍රියා දාමය හා සම්බන්ධ ප්‍රතික්‍රියා වර්ගයක් අපෙන් අහන්නේ. දැන් උත්තර ටික බලමු. ඇසිල්කරණය. ඇසිල්කරණය කියලා කියන්නේ මොකද්ද? බෙන්සීන් කෙනෙක්ට, ඒ කියන්නේ සරලව ගත්තොත් ඇසිල්කරණය කියන්නේ මොකද්ද? බෙන්සීන් අපි ගත්තොත් අම්ල ක්ලෝරයිඩයක් සමග ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකට ලක් වෙලා කීටෝනයක් හදන එක. බෙන්සීන් අඩංගු කීටෝනයක් සෑදීමේ ක්‍රියාවලිය තමයි සරලව ඇසිල්කරණය කියලා කියන්නේ. දැන් එහෙම ඇසිල්කරණයක් මේකේ තියෙනවද? ඔව්. මේ බලන්න පළවෙනි එක. බෙන්සීන් බලන්න මේ බෙන්සීන්ගෙන් හැදලා තියෙනවා මේ වගේ කීටෝනයක්. ඉතින් මේ වගේ කීටෝනයක් හදන්න කවුද ඕන වෙන්නේ? මෙන්න මේ වගේ ප්‍රතිකාරකයක් ඕන වෙන්නේ. හොඳට මෙයා දිහා බලන්න. මෙන්න මේ වගේ අම්ල ක්ලෝරයිඩයක් CH3 CH2 COCl. හරි. ඔන්න ඔය වගේ අම්ල ක්ලෝරයිඩයක් අපි දානවා නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක. පැහැදිලිද? බෙන්සීන් මේ වගේ ඇල්කිල් මේ වගේ අම්ල ක්ලෝරයිඩයක්. හරිද? බෙන්සීන් මේ වගේ අම්ල ක්ලෝරයිඩයක් නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයට ප්‍රතික්‍රියා කරාම මේ වගේ කෙනෙක් හැදෙන්නේ. මේ වගේ කීටෝනයක්. ඉතින් මේ ක්‍රියාවට අපි කියන්නේ ඇසිල්කරණය කියලා. ඇසිල්කරණය. හරි? ඔකට ඇසිල්කරණය කියලා කියනවා නැත්නම් ඒසයිල්කරණය කියලා කියන්න පුළුවන්. දැන් ක්ලෝරිනීකරණය, බ්‍රෝමිනීකරණය, ඇල්කිල්කරණය, ඒසයිල්කරණය ඔය වගේ තමයි තියෙන්නේ. හරි? නැත්නම් ඇසිල්කරණය. ක්ලෝරිනීකරණය කියන්නේ මේ වගේ බෙන්සීන්ට අර ක්ලෝරින් යකඩ උත්ප්‍රේරකයට තේ ක්ලෝරෝබෙන්සීන් වගේ කෙනෙක් හදන එක. බ්‍රෝමිනීකරණය කියන්නේ ඒ වගේම බ්‍රෝමීන් යකඩ උත්ප්‍රේරකයට තේදී බ්‍රෝම බෙන්සීන් කෙනෙක් හදන එක. ඇල්කිල්කරණය කියන්නේ මේ වගේම ඇල්කිල් මේ වගේම තමයි අපි යම්කිසි මොකක් හරි ඇල්කිල් හෙලයිඩයක් ගමු. તો යම්කිසි ඇල්කිල් හෙලයිඩයක් නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ උත්ප්‍රේරකයට තේදී අපිට පුළුවන් ඔය කවුරු හරි මෙතිල් බෙන්සීන් වගේ නේ කිසියම් ආර් කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච බෙන්සීන් වලට ආර් කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච මේ ප්‍රභේදයක් හදාගන්න පුළුවන්. ඊළඟ ඒසයිල්කරණය නැත්නම් ඇසිල්කරණය කියලා කියන්නේ යම්කිසි අම්ල ක්ලෝරයිඩයක්. හරි? යම්කිසි අම්ල ක්ලෝරයිඩයක් නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයට තේදී ප්‍රතික්‍රියා කළා මේ වගේ කීටෝනයක් හදන්න පුළුවන්. ඒකට අපි කියනවා ඇසිල්කරණය නැත්නම් ඒසයිල්කරණය කියලා. එනවා මේ පියවර එකෙන් දක්වලා තියෙන්නේ ඒසයිල්කරණය. ඒ නිසා ඔය ABCD උත්තර හතරෙන් අපිට සිම්පල් A හරි කියලා ගන්න පුළුවන්. හරි මම ABCD මෙතන ලියන්න. ABCD උත්තර හතරෙන් මට A කියන එක න හරි කියලා ගන්න පුළුවන්. මොකද ඒසයිල්කරණය පළවෙනි ප්‍රතික්‍රියාවෙන් විදහා දක්වනවා. හරි. ඒසයිල්කරණය පළවෙනි ප්‍රතික්‍රියාවෙන් විදහා දක්වනවා. විජලනයක් වෙනවද? මේ හොඳට බලන්න මේ. මෙතන මධ්‍යසාරයක් ඉන්නවා. මේ මධ්‍යසාරයෙන් බලන්න ඇල්කීනයක් හැදිලා. දැන් ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි මොකද්ද? මේ මධ්‍යසාරي විජලනය කරලා මේ වගේ ඇල්කීනයක් ගන්න පුළුවන්. මෙයා අපි සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරනවා. පැහැදිලිද? මේ මධ්‍යසාරයට සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරාම මේ ඇල්කීනේ හැදෙනවා. ඉතින් බලන්න මේ විජලනයක් වෙන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් විජලකාරකයි හරි. එයා විජලන ක්‍රියාවලියට දායක වෙනවා මෙතන. ඉතින් මධ්‍යසාර විජලනයක් දැක්වෙනවා මේ පියවර 3න්. තුන්වෙනි පියවරෙන් මධ්‍යසාර විජලනයක් දැක්වෙනවා. මධ්‍යසාරයේ ඇල්කීනේ බවට විජලනය වෙනවා. හරි විජලනය කියන්නේ එයා ජල අණුවක් පිට කරලා ඇල්කීනේ හදනවා. තේරුණාද? ඒ නිසා විජලනයක් මෙතන තියෙනවා. නිසා B හරි. B ගන්න පුළුවන්. C බලන්න ඔක්සිහරණයක්. අන්න බලන්න ඔක්සිහරණයක් වෙනවද කියලා. ඔක්සිහරණයක් වෙනවා. මේ දෙවෙනි ප්‍රතික්‍රියාව බලන්න. හරි. දෙවෙනි ප්‍රතික්‍රියාව බලන්න. මෙතන ඉන්නේ කීටෝනයක්. හරි. මෙතන ඉන්නේ කීටෝනයක්. ඒ කීටෝනේ මේ මධ්‍යසාරයේ වෙලා. කොහොමද කීටෝනයක් අපි මධ්‍යසාරයක් කරන්නේ? තානික මෙතන ඉන්නේ ද්විතීක මධ්‍යසාරයක්. කීටෝනයක් අපිට මධ්‍යසාරයක් කරන්න පුළුවන්ද? ඔව්. කීටෝනයක් මධ්‍යසාරයක් කරන්න පුළුවන්. අපිට පුළුවන් කීටෝනයක් මධ්‍යසාර බවට පත් කරන්න. එතෙන්දි කීටෝනේ ඔක්සිහරණය වෙනවා.
නිසා අපි මෙතෙන්දී ඔක්සිහාරකයක් දාන්න ඕනේ. අපිට පුළුවන් සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් ජලය වගේ ඔක්සිහාරකයක් දාන්න. නැත්තම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වගේ කෙනෙකුත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් ජලය. පැහැදිලිද? එහෙනම් ඔන්න බලන්න මොකක්ද උනේ? කීටෝනය මධ්‍යසාර බවට ඔක්සිහරණය වුණා. දැන් මෙතෙන්දී ඔක්සිහාරකයක් තමයි මේ දැන් මෙහෙ. ඔක්සිහාරය කියන්නේ මෙයා තමයි ඔක්සිකරණය වෙන්නේ. කීටෝනය ඔක්සිහරණය වෙනවා. දැක්කද? කීටෝනය ඔක්සිහරණය වෙනවා. ඒ නිසා මෙතන ඔක්සිහරණයක් වෙනවා. හරි. ඔක්සිහරණයක් වෙනවා. ඒ කියන්නේ C කෙනෙක් කෙනා හරි. C කෙනෙක් කෙනා හරි. ඔක්සිහරණයක් වෙනවා. තේරුණාද? කීටෝනය ඔක්සිහරණයක් වෙනවා මෙතන. කීටෝනය මධ්‍යසාරයක් බවට ඔක්සිහරණය වෙනවා මේ පියවර දෙකේදී. හරි. දෙවෙනි පියවරේදී වෙන්නේ මේ කීටෝනය මධ්‍යසාර බවට ඔක්සිහරණය වීම. එසා C ප්‍රකාශෙත් හරි. C උත්තරෙත් හරි. ඔක්සිහරණයක් වෙනවා. ඊළඟට ජල විච්ඡේදනයක් වෙනවද? ජල විච්ඡේදනයක් කියන්නේ මොකද්ද? ජල අණුවක් බිඳින එක. ඒ කියන්නේ ජල අණුවක් මෙහෙම ගමුකෝ. ජල අණුවක් මෙහෙම ඉන්නවනම් මොකද්ද වෙන්නේ? මේක කැඩිලා එයා H+ සහ සරලව OH- වලට කැඩෙන එක තමයි ජල විච්ඡේදනයේදී වෙන්නේ. ඉතින් එහෙම දෙයක් මෙතෙන්දී තියෙනවද බලන්න. දැන් මේ පළවෙනි ප්‍රතික්‍රියාවේදී ජල විච්ඡේදනයක් නැහැ. දෙවෙනි ප්‍රතික්‍රියාවේදීත් ඇත්තටම ජල විච්ඡේදනයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී ජල විච්ඡේදනයකුත් නැහැ. හතරවෙනි ප්‍රතික්‍රියාවේ ජල විච්ඡේදනයකුත් නැහැ. දැන් මේ හතර පහ ප්‍රතික්‍රියා මොනවද කියලා අපිට පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු. නැත්නම් අපිට එකපාර කියන්න බෑ මේකේ ජල විච්ඡේදනයක් නැහැමයි කියලා. තේරුණාද? මෙන්න මේකයි වෙන්නේ. පොඩක් ඉන්නේ ජල විච්ඡේදනයක් ඕන නම් අපිට මෙහෙම දෙයක් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට මෙතන පැහැදිලි වෙනවද? හොඳට බලන්න මෙතනදී ජල විච්ඡේදනයක් වෙනවා. ජල විච්ඡේදනයක් වෙනවා. හැබැයි ඕගොල්ලන්ට ඒක ටිකක් පැහැදිලි කරගන්න අමාරුයි. මම මෙතනදී කිව්වා ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ කියලා. මොකද මෙතන ජල විච්ඡේදනයක් වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට ටිකක් ඒක පැහැදිලි කරගන්න අමාරුයි. මම ඒක 32 වෙනි ගැටලුව මේකනේ. මේක දැන් මට මේ ෆුල් chart එකම මැකුවොත් ඕගොල්ලන්ට ඒක මේ ආපහු මට මේ ප්‍රතික්‍රියා දාම ඊළඟ ප්‍රශ්නෙට අඳින්න වෙනවා. හරි? ඒ නිසා ඔය 32 33 34 කියන ප්‍රශ්න තුනම කතා කරාට පස්සේ මම මේක පැහැදිලි කරන්න. හරි? දැනට තේරුම් ගන්න මෙන්න මෙහෙම දෙයක්. ජල විච්ඡේදනය කියන්නේ ජල අණුවක් කැඩෙන එක. හරි? මෙතන ජල විච්ඡේදනයක් වෙනවා ඇත්තටම. දැන් පළවෙනි ප්‍රතික්‍රියාවේ ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ. මේ තුන්වෙනි ප්‍රතික්‍රියාවේ සාන්ද්‍ර සල්ෆියුරික් එක දාලා වෙද්දී එතනදී විජලනයක් වෙන්නේ ජල අණුවක් ඉවත් වීමක් වෙන්නේ. එතන ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ. නිසා ඒ තැන් දෙකේ ජල විච්ඡේදනයක් නැහැ. පියවර 4 බලන්නකෝ. හතරවෙනි පියවරේදී ඇල්කීනය ඇල්කිල් හේලයිඩය බවට පත් වෙලා තියෙනවා. ඇල්කීනය ඇල්කිල් හේලයිඩය බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඇල්කීන HBr වගේ ඇල්කිල් හේලයිඩයක් දාලා නෙමෙයි HBr වගේ අපිට හයිඩ්‍රජන් හේලයිඩයක් දාලා ඇල්කිල් හේලයිඩයක් කරන්න පුළුවන් නේ. අපි දන්නවා ඇල්කීන නේ ඇල්කීන HBr HCl වගේ හයිඩ්‍රජන් හේලයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇල්කිල් හේලයිඩ් හදනවා. ඉතින් අපිට පුළුවන් මේ ඇල්කීනේ HBr වගේ හයිඩ්‍රජන් හේලයිඩයක් දාලා ඇල්කිල් හේලයිඩ් බවට පත් කරනවා. ඉතින් ඔතනදී ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ. මොකද අපි යාට දාලා යාන්ත්‍රේ අඳි ලියන්න දන්නවා. ඒ ප්‍රතික්‍රියාවට දාලා යාන්ත්‍රය අපි ලියන්න දන්නවා. හරි? එතින්දී අපිට කොහොමද බලා ගන්න පුළුවන් මේ කොහොමද ජල විච්ඡේදනයක් ඇත්තටම වෙනවද නැද්ද කියන එක. හරි? අවසාන පියවර පහ බලන්න. පස්වෙනි පියවර ගත්තත් එතෙන්දී වෙලා තියෙන ඇල්කිල් හේලයිඩේ ඇමීනියක් බවට පත් වෙලා තියෙනවා. තේරුම් ගන්න ඇල්කිල් හේලයිඩයක් ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරොත් අපිට පුළුවන් මොකක් කරන්නද? ඇල්කිල් හේලයිඩයක් ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරොත් අපිට පුළුවන් ඇමීනියක් බවට පත් කරන්න. ඉතින් මේ ඇල්කිල් හේලයිඩේ මෙන්න මේ ඇල්කිල් හේලයිඩේ ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරොත් අපිට මේ ඇමීනිය ගන්න පුළුවන්. තේරුණාද? එසා පියවර 4 දී අපිට ප්‍රතික්‍රියක හැටියට පාවිච්චි කරන්න පුළුවන් HBr. හරිද? ප්‍රතික්‍රියක හැටියට භාවිත කරන්න පුළුවන් අපිට HBr. හරි? මෙයා HBr එක ප්‍රතික්‍රියා කරොත් මේ වගේ ඇල්කිල් හේලයිඩයක් හදන්න පුළුවන්. ඊළඟට මේක පියවර 5 ගත්තොත් පියවර 5 දී අපිට පුළුවන් මෙයාව මේ වගේ ඇමීනියක් බවට පත් කරන්න ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා. හරි? ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා. පැහැදිලිද? ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයාව හදන්න පුළුවන්.
දැන් මේ පළවෙනි පියවරට අදාළ යාන්ත්‍රණය අපි ලියන්න දන්නවා. තුන්වෙනි පියවරට අදාළ ප්‍රතික්‍රියාව ගැන අවබෝධයක් තියෙනවා. මේ 4 5 කියන ප්‍රතික්‍රියා දෙකටත් අපි යාන්ත්‍රණ ලියන්න අපි දන්නවා. එසේ ඒ වගේම අපිට පැහැදිලි එතන ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ කියලා ඇත්තට. හැබැයි මේ දෙවෙනි පියවරට අදාළ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය අපි සාමාන්‍ය යාන්ත්‍රණයක් හැටියට විශේෂ කොටගෙන ඉගෙන ගන්න. ඒ කියන්නේ වෙන් කරලා මෙන්න මෙයා කියන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය වෙලා මධ්‍යසාර හැදෙන ප්‍රතික්‍රියාවට අදාළ යාන්ත්‍රණය කියලා අපි වෙනම ඉගෙන ගන්න නැහැ සාමාන්‍යයෙන්. නමුත් ඕගොල්ලෝ මේ ප්‍රතික්‍රියාව ඉගෙන ගද්දී සාමාන්‍ය යාන්ත්‍රණය ලියලා ඇති. එතරම්දී ඕගොල්ලන්ට පැහැදිලි වෙලා ඇති ඒක ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් කියලා. එතනදී ජල විච්ඡේදනයක් වෙනවා. ඒ කියන්නේ මේ ඔක්සිහරණයට අමතරව ඒක ඇතුළාන්තයකට ඇතුළාන්තේ ජල විච්ඡේදනයකුත් වෙනවා කියලා ඕගොල්ලන්ට පැහැදිලි වෙලා ඇති. මම ඒක ලියන්නම්. හැබැයි මම ඒක ලියන්නේ ඊළඟ මේ ප්‍රතික්‍රියාදාමයේ අවශ්‍ය වෙන 33 34 කියන ප්‍රශ්න දෙකත් කතා කරාට පස්සේ තමයි මම ලියන්නේ. හරි. එසම D කියන එකත් හරි. ඇත්තටම ජල විච්ඡේදනයක් වෙනවා ඕකේ. මේ දෙවෙනි පියවරේ තමයි ජල විච්ඡේදනය වෙන්නේ. ජල විච්ඡේදනය වෙන්නේ මේ දෙවෙනි පියවරේ. හරි. මම ඒක පැහැදිලි කරන්න ඊළඟ ප්‍රශ්නයත් කතා කරාට පස්සේ. එසම මේකේ ABCD හතරම හරි. ABCD හතරම හරි කියන්නේ 32ට උත්තරේ 5. මේකට උත්තරේ 5. හරි 32ට උත්තරේ 5. තේරුණාද? රයිට්. ඊළඟට 33 බලමු. ඊළඟට 33 ඊළඟට 34 ඔහොම තමයි තියෙන්නේ. අපි 33 බලමු. මේ ප්‍රතික්‍රියාදාමය හා සම්බන්ධ යාන්ත්‍රණ වන්නේ. දැන් අපි මෙතනදී ඉගෙන ගත්ත මේ ප්‍රතික්‍රියා මොනවද කියලා. යාන්ත්‍රණ අපි යාන්ත්‍රණ විශේෂ කොටකින් ඉගෙන ගන්න යාන්ත්‍ර වර්ග අහනවා. දැන් 32ට උත්තරේ 5. හරි 32 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. දැන් මම කතා කරන්නේ 33. දැන් බලමු එතන ABCD උත්තර හතරෙන් මොනවද හරියන්නේ කියලා. යාන්ත්‍රණ මොනවද කියලා අහන්න. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. මේ බලන්න පළවෙනි පියවරේ වෙන්නේ මොකද්ද? ඒසයිල් කරණයක්. ඒසයිල් කරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය. ඒසයිල් කරන එකේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. හරි. නිසා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ කිව්වම ඒක හරි. ඒක හරි. පළවෙනි ප්‍රතික්‍රියාව දෙන්නේ ඇසිල් කරණයක්. එහෙම නැත්නම් ඒසයිල් කරණයක්. තේරුණාද? පළවෙනි ප්‍රතික්‍රියාවේදී වෙන්නේ ඒසයිල් කරණයක්. එහෙම නැත්නම් ඇසිල් කරණයක්. ඒකට අදාළ යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. so simple A හරි. B බලන්න ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක් තියෙනවද බලන්න. ඔව් මේ බලන්න. ඇල්කීන HBr එක ප්‍රතික්‍රියා වෙලා ඇල්කිල් හෙලයිඩ් හදන ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. ඇල්කීන HBr එක ප්‍රතික්‍රියා කරලා හැදෙන ඇල්කිල් හෙලයිඩ් ඒ ප්‍රතික්‍රියාවට දාලා යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. හරි. ඇල්කීනයක් HBr එක ප්‍රතික්‍රියා කරලා ඇල්කිල් හෙලයිඩයක් සෑදීමේදී සිදුවන ප්‍රතික්‍රියාවට දාලා යාන්ත්‍රණය ගත්තොත් ඒක ඉලෙක්ට්‍රෝෆිලික ආකලනය. තේරුණාද? ඉලෙක්ට්‍රෝෆිලික ආකලනය. නිසා B හරි. ඉලෙක්ට්‍රෝෆිලික ආකලනය. B හරි. තේරුණාද? ඊළඟට නියුක්ලියෝෆිලික ආදේශය. ඉතින් දැන් මේක බලන්නකො. මේ බලන්න. මේ අන්තිම එකට බලන්න. මෙතන වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශය. මෙතන වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශය. ඇයි ඒ? හොඳට බලන්න. මම කෝකටත් මෙහෙම කියන්න. දැන් ඇමෝනියා ගන්නකො. ඇමෝනියා ගත්තාම ඇමෝනියාගේ නයිට්‍රජන් මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉන්නවා. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතන ඉලෙක්ට්‍රෝන ඌන කාබන්ට පහර දෙනවා. තේරුණාද? ඉලෙක්ට්‍රෝන ඌන කාබන්ට පහර දෙනවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන ඌන කාබන්ට පහර දෙනවා. එතකොට මෙයා තේරුම් ගන්න නියුක්ලියෝෆයිලයක්. ඇමෝනියා මෙතනදී නියුක්ලියෝෆයිලයක්. ඒ නියුක්ලියෝෆයිලේ ගිහිල්ලා මෙතන කාබන්ට පහර දෙනවා. බ්‍රෝමින් Br- හැටියට ඉවත් වෙනවා. තේරුණාද? බ්‍රෝමින් Br- හැටියට ඉවත් වෙනවා. එතකොට අර බ්‍රෝමින් වෙනුවට තමයි මෙතන ඇමෝනියා ගිහිල්ලා බැඳිලා හයිඩ්‍රජන් කෙනෙක් ගන්නවා. මෙතන NH2 බැඳලා තියෙනවා. ඒතකොට බ්‍රෝමින් වෙනුවට තමයි NH2 බැඳිලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට එහෙම ගත්තොත් අපිට පුළුවන් මේක
නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් හැටියට නම් කරන්න. නෑ නියුක්ලියෝෆිලික ආදේශ. ඔක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා කියනවට වඩාත් සුදුසුයි නියුක්ලියෝෆිලික ආකලන ඉවත් වීම කියලා කිව්වත්. තේරුම් ගන්න මෙතනදී මේක නියුක්ලියෝෆිලික ආදේශ කියන කොටසට ගන්න එපා. මේක නියුක්ලියෝෆිලික ආදේශ කියලා නියුක්ලියෝෆිලික ආදේශ කියන කොටසට ගන්න එපා. මේක නියුක්ලියෝෆිලික ආකලන ඉවත් වීම කියන එකට තමයි ගන්න පුළුවන්. C කියන එකට මෙයා හරියන්නේ නැහැ. දැන් C කියන එකට මේ කිසිම තැනක අය හරියන්නේ නැහැ. හරි. මෙතෙන්ට හරියන්නේ නැහැ, මෙතෙන්ට හරියන්නේ නැහැ. මෙතෙන්ට හරියන්නේ නැහැ, මෙතෙන්ට හරියන්නේ නැහැ. කිසිම තැනකට මේ නියුක්ලියෝෆිලික ආදේශ කියන ප්‍රතික්‍රියා යාන්ත්‍රණය පිට සම්බන්ධ කරන්න බෑ. දැන් මම හිතුවා මෙතෙන්ටත් සම්බන්ධ කරන්න පුළුවන් කියලා. නමුත් සම්බන්ධ කරන්න බෑ. මොකද හේතුව මෙතනදී මේ ඇත්තටම ඇමෝනියා මෙතන නියුක්ලියෝ ෆයිලයක්. ඒ ඇමෝනියා ගිහලා මේ කාබන්ට ඉලෙක්ට්‍රෝන යුගල පහර දීලා එතනදී ඇමෝනියා වලින් එක හයිඩ්‍රජන් කෙනෙක් H+ විදියට ගැලවෙනවා. ගැලවෙන්න ඕනේ. ඇමෝනියා වලින් එක H+ කෙනෙක් ගැලවෙන්න ඕනේ. එසේ එතනදී හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙනවානේ. හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙනවා. දැන් බ්‍රෝමීන් ඉස්සෙල්ලා ඉවත් වෙනවා. ඒක හරි කමක් නැහැ. හැබැයි ඊමදිවට පස්සේ ආපු හයිඩ්‍රජන් කෙනෙකුත් ඉවත් වෙනවා. එසා එතන ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් තියෙනවානේ. මොකද හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙනවානේ. හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙනවා කියලා කියන්නේ එතන අපිට පැහැදිලි එතන අපිට ඒක ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් එතන සිද්ධ වෙනවානේ. ඒක ඇතුලේ යම්කිසි රසායනික ප්‍රභේදයක් ඉවත් වෙනවා කියලා අපිට පේනවා. නේ? එසාර ප්‍රතික්‍රියා මොනවද කියලා අපි වර්ග කරද්දී එතන අර ඉවත් වීම කියන දේ පොඩ්ඩක් අපිට දෙන්න ඇඩ් කරන්න පුළුවන් නේ. ওই ප්‍රතික්‍රියාවට දාලා. දැන් කොහොමත් ඇමෝනියා නියුක්ලියෝෆයිලයක්. හරි. ඇමෝනියා කියන්නේ නියුක්ලියෝෆයිලයක්. ඒ නිසා උතර වඩා හොඳයි නියුක්ලියෝෆිලික ආදේශ කියනවට වඩා නියුක්ලියෝෆිලික ආකලන ඉවත් වීම කියන එක. මොකද නියුක්ලියෝෆයිලයේ ගිහිල්ලා මෙතෙන්ට කාබන්ට සම්බන්ධ වෙලා බ්‍රෝමින් Br- විදිහට අයින් වෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? අර හයිඩ්‍රජන් උත් H+ හැටියට ඉවත් වෙනවානේ. ඒ එතන ඉවත් වීමක් තියෙනවා. නේ? අනේක නියුක්ලියෝෆයිලයක් ගිහලා අලුතෙන් එකතු වෙච්ච එක උනේ. ඒ නිසා ඒක අපිට ආකලනයක් කියලා කියන්න පුළුවන්. ඒතකොට ඉවත් උනේ කවුද? හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙනවා. මම යාන්ත්‍රය ඊට පස්සේ ලියන්න. ඒක මම තව පැහැදිලි කරන්න. ඒ නියුක්ලියෝෆයිලයක් ඒ නිසා මෙතනදී අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන් නියුක්ලියෝෆයිලයක් එකතු වෙනවා හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙනවා. ඒ නියුක්ලියෝෆිලික ආකලන ඉවත් වීම කියන එකට තමයි අපිට ඕක වර්ග කරන්න සිද්ධ වෙන්නේ. හරි? ආකලන ඉවත් වීමක් හැටියට තමයි අපිට ඕක වර්ග කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා නියුක්ලියෝෆිලික ආදේශ කියන එක